හරි අපි ඊළඟට කරන්න යන්නේ සාපේක්ෂ ප්‍රවේගය. සාපේක්ෂ ප්‍රවේගය කියන එක සම්පූර්ණයෙන්ම පදනම් වෙන්නේ වස්තුවකට ඉඳන් තවත් වස්තුවක් දෙස බලනකොට අනිත් වස්තුව පෙනෙන හැටි ගැන සාකච්ඡා කරන්න. එක්කෝ එක ග්‍රහ ලෝකයක ඉඳලා එහෙම නැත්නම් එක වස්තුවක ඉඳලා මෙන්න මේ වගේ එක මොකක් හරි අපි ඒවට කියනවා සමුද්දේශ රාමුව කියලා. එක රාමුවක ඉඳලා තවත් රාමුවක් බලනකොට ඒ බලන නිරීක්ෂකයාට අනිත් වස්තුව පෙනෙන හැටි සාකච්ඡා කරන්න තමයි මේ සාපේක්ෂ ප්‍රවේගය, සාපේක්ෂ ත්වරණය, සාපේක්ෂ විස්ථාපනය කියන එක ගන්න. සාපේක්ෂ චලිතයම ගන්න ඒක. දැන් හැම දෙයක්ම සාපේක්ෂයි, නිරපේක්ෂව දේවල් නැහැ. නිරපේක්ෂයි කියලා කියන්නේ එක අවස්ථාවකට වඩා හිත වඩවන අවස්ථාවකදී එතන නිරපේක්ෂව දකින්න පුළුවන්. අනිත් ඒවා සියලුම දේවල් සාපේක්ෂයි. ඒ කියන්නේ දැන් අපිට වස්තු පෙනෙන්නේ අපිට පේන විදිහට. එතකොට ඒක සාපේක්ෂයි. ඒ කියන්නේ ඇත්තටම වස්තුවක් නිරපේක්ෂව දකින්න බෑ කෙනෙකුට. ඒ අපිට පේන්නේ වස්තුව සාපේක්ෂව. දැන් උදාහරණයක් විදිහට පෘථිවිය භ්‍රමණය වෙනකොට පෘථිවි ස්පර්ශී වේගය ගත්තොත් සාමාන්‍ය ලොකු වගයක්. එතකොට එතන ඉඳලා තමයි තවත් වස්තුවක් දිහා අපි හැමතිස්සෙම බලන්නේ. එතකොට වස්තුව නිශ්චල වෙන අවස්ථාවක ඇත්තටම නියම ස්වરૂපය අපිට කාටවත් දකින්න බෑ. ඒ නිසා මේ දකින්න හැම දෙයක්ම සාපේක්ෂයි. දැන් අයින්ස්ටයින් යාගේ මතයේදී කියන්නේ දැන් නිව්ටන් තමයි කියන්නේ ගුරුත්වාකර්ෂණ බලයක් යටතේ මේවා වෙනවා කියලා. අයින්ස්ටයින් කියන්නේ නිරීක්ෂකයාට පේන්නේ නිරීක්ෂකයාට පේන විදිහට කියලා. ඒ කියන්නේ අපිට වස්තු පේන්නේ අපිට පේන විදිහට. ඒක තමයි සාපේක්ෂයි කියන්නේ. කෙනෙකුට පේන්නේ යාට පේන විදිහට. ඒතකොට නිරපේක්ෂ ඒ වස්තුව දිහා පුතාලට කාටවත් බලන්න බෑ. එතකොට මේක තමයි දැන් මේක දුරට ගියාම තමයි සාපේක්ෂ මූලධර්මයේදී ඔය විශේෂ සාපේක්ෂතාවාදයයි සාමාන්‍ය සාපේක්ෂතාවාදයයි කියලා දෙකක් තියෙනවා. ඒකේ දැන්ට සාමාන්‍ය සාපේක්ෂතාවාදය තමයි පිළිගන්නේ. විශේෂ සාපේක්ෂතාවාදයේ බිඳ වැටිගෙන යන්නේ සහ බිඳ වැටිලා තියෙන සෑහෙන දුරට. ඒ නිසා දැන් අපි එච්චර දුරට යන්නේ නැහැ. ඒ level වලදී මෙතනදී සාපේක්ෂ ප්‍රවේගයයි සාපේක්ෂ විස්ථාපනයයි සාපේක්ෂ ත්වරණයයි ගැන තමයි කතා කරන්නේ. ඒකිනුත් විශේෂයෙන්ම කතා කරන්නේ සාපේක්ෂ ප්‍රවේගය ගැන. ඒ වුණාට සාපේක්ෂ ත්වරණය දාලා ගණන් හදන්න සහ ගණන් හදන අවස්ථා අපිට සිලබස් එකේදී තියෙනවා. හැබැයි සාපේක්ෂ ත්වරණය වගේ වේ අරගන්න නැතුව ගණන් හදන්න පුළුවන් අපිට සාමාන්‍යයෙන්. ඒ වුණාට තොඩ දිගයි. දැන් මේ සාපේක්ෂ ප්‍රවේගයේ තියෙන ගානක් කෙටි කරලා ගාන හදන්න. දැන් පළවෙනිම දේ තමයි සාපේක්ෂ ප්‍රවේගයේදී ඒතර මාතෘකා පුතාලා නෝට් එක හදනකොට නෝට් එකේ ලියන්න ඕන උඩින්ම සාපේක්ෂ ප්‍රවේගය relative velocity කියලා. සාපේක්ෂ ප්‍රවේගය. සාපේක්ෂ ප්‍රවේගය. දැන් කම්බයින් මැත්ස් කරන අයට සාපේක්ෂ ප්‍රවේගය කියලා තනිකරම පාඩමක් තියෙනවා. දැන් මේ පාඩමේදී ඒගොල්ලන්ට වෘත්ත ක්‍රමයෙන් විසඳන ක්‍රම කීක ක්‍රම කියලා දෙනවා. එතකොට ඒ level වල ෆිසික්ස් වලටත් සාපේක්ෂ ප්‍රවේගය තියෙනවා. එතකොට බයෝ කරන අය හිතන්න එපා කම්බයින් මැත්ස් කරන අයට ඇඩ්වාන්ටේජස් වැඩි නේ ඒගොල්ලන්ට පාඩමක් මේකේ තියෙනවා කියලා. එහෙමනම් ඉතින් කම්බයින් මැත්ස් කරන අයට බල සමතුලිතතාවයේ නිව්ටන් නියම ඔක්කොම තියෙනවා. ඒ වුණාට ඒවෙන් යන ගණනුයි ඒ level වලට ෆිසික්ස් වල දෙන්න ගණනුයි සම්පූර්ණ හදන්න එකම තියරම් එකකින් වුණාට බයෝ කරන අයට ඩිස්ඇඩ්වාන්ටේජස් අවාසියක් නොවන විදිහට තමයි මේක සම්පූර්ණයෙන් කරන්නේ. මේ ගණන් සම්පූර්ණ නිර්මාණය කෙරෙන්නේ. ඒක වුණාට ඒක නිසා ක්‍රම දෙකක්. රයිට්. මූලික මූලධර්ම එක වුණාට ගණන් හැදෙනකොට දැන් කම්බයින් මැත්ස් වල දිගටම අපි ගණනක් හැදුවා කියලා ෆිසික්ස් වල තියෙන ගණනක් එහෙම හදන්න බෑ. ඒක හිතලමයි හදන්න ඕනේ. ඒකනේ භෞතික විද්‍යාව කියන්නේ. රයිට්. එතකොට දැන් සාපේක්ෂ ප්‍රවේගයේදී පළවෙනිම දේ තමයි දැන් මම පැහැදිලිව ඔයගලන්ට කිව්වා සාපේක්ෂ ප්‍රවේගයේදී ඇත්තටම කතා කරන්නේ අපිට පේන විදිහට.
ඇත්තටම අපිට නියම වස්තුවක් දකින්න බෑ කවදාවත්. අපිට පේන විදිහට තමයි අපිට පේන්නේ. ඒකට මූලික හේතුව අපි පෘථිවිය උඩ ඉන්නේ. පෘථිවියට ලොකු ස්පර්ශීය වේගයක් තියෙනවා. උදාහරණ මතකද දෛශික වේගය ගැන කතා කරද්දී මේ වගේ ස්පර්ශීය වේගයක් තියෙනවා මිනිත්තුවට කිලෝමීටර් 40ක විතර. මේ ප්‍රවේගය මිනිත්තුවට කිලෝමීටර් 40ක් විතර. ඉතින් බුලට් ට්‍රේන් එකවත් යන්නේ ඔච්චර වේගෙන්. ඉතින් මේක ලොකු ප්‍රවේගයක්. ඉතින් මේ ප්‍රවේගයේ ඉඳගෙන තමයි අපි වස්තුවක් දිහා බලන්නේ. මේ අවකාශයේ තියෙන වස්තුවක් දිහා වුණත්, ඔයා තව කෙනෙක් දිහා වුණත් බලන්නේ මේ විදිහට තමයි. එතකොට මේ ප්‍රවේග දෙක වෙනස්. හිතන්න ඔයා පෘථිවිය එක තැනක ඉන්නවා. තව කෙනෙක් පෘථිවිය තව තැනක ඉන්නවා. මේ ප්‍රවේග දෙක විශාලත්වයෙන් සමානයි කියලා. එනකොට ඔයගොල්ලෝ දන්නා මේ දෙකේ දිශා වෙනස්. ඔයගොල්ලන්ට මතකයි සමාන දෛශික දෙක අන්තරය ලියනකොට අපි ලියන්නේ 2f sin θ වේදිම 2යි කියලා මතකයි. බල දෙක අන්තරය ලියුවොත් මේ ff කියලා බල දෙකක් තිබ්බොත් මේ බල දෙකේ අන්තරය ලියන්නේ අපි f - f කියලා ලියන්නේ 2f sin θ වේදිම 2යි. කොහොම ලියන්නේ? එතකොට මේ ප්‍රවේග දෙකේ අන්තරය ලියන්නේ 2v sin θ වේදිම 2යි කියලා. මේ කෝණය θ වුණා. එතකොට ඕගොල්ලන්ට අන්න දෛශික වලින් තේරෙනවා මේ ප්‍රවේග දෙකේ විශාලත්වය සමාන වුණාට මේ දිශා වෙනස් නිසා අන්තරය ගති බිඳුව කියලා එන්නේ නැහැ. අන්න ඒ නිසා පුතාලා පෘථිවිය එක තැනක ඉඳලා පුතාලා මේ මෙතනම තව තැනක ඉන්න මිනිස්සෙක් දිහා බලනවා කියන්නේ කොහොමද? දැන් ඔයා හිතන්න ඕගොල්ලන්ගේ ගෙදරම ඔයා ගෙදර එක කාමරයක් ළඟ ඉන්නවා. එතකොට තව කෙනෙක් ඕගොල්ලන්ගේ එන්ට්‍රන්ස් එක ගාව ඇතුළු වෙන දොර ගාව ඉන්නවා. පුතා එයා දිහා බලනවා කියන්නේ. එතකොට මේ වගේ අවස්ථාවක් එන්නේ. කොච්චර ළඟද මේ ගොඩාක් ළඟ ඉන්නේ ගෙදර කියන්නේ තාමත් කුඩා දුරක්. ඒත් ඉතින් මේ දිශා වෙනස්. ඒ නිසා ඔයාට පේන්නේ ඔයාට පේන විදිහට. ඇත්තටම ඔයාට දැන් එයා මෙහෙම අපිට යත් නිශ්චලයි කියලා ඉතියක් පේුණාට ඔයාට එයා නිශ්චලයි කියලා ඉන්නාට එයාට ස්පර්ශී වේගයක් තියෙනවා. ඒතර මේ දිශා වෙනස්. ඒ නිසා තමයි අයින්ස්ටයින් කියන්නේ වස්තු වලට පේන්නේ වස්තුවට පේන විදිහට කියලා. ඒතකොට එයාව ඇත්තටම නිශ්චල කරලා ඔයාට දකින්න හම්බෙන්නේ නැහැ කවදාවත්. ඒක මටවත් ඔයාටවත් කාටවත් හම්බෙන්නේ නැහැ. එහෙමනම් අපි හිතවඩවලා මේ ඇස්ට්‍රල් බොඩි එකෙන් එළියට ගිහලා ඒක ඉඳන් මේක දිහා හරි මේක ඉඳන් ඒක දිහා හරි බලන අවස්ථාවකට හිතපත් කරන්න. ඒවා ඔය මේ ඉහළ මට්ටමට භාවනා කරනකොට ඒගොල්ලන්ට ලැබෙන අවස්ථා. ඒ නිසා ඒක මේකෙන් කරන්න බෑ. ඒ කොහොමද සාපේක්ෂ ප්‍රවේගයේදී බලන්න. ඒතරයි සාපේක්ෂ ප්‍රවේගයක් ගන්න කියලා තේරෙනවා. මේ හැම දෙයක්ම පේන්නේ සාපේක්ෂව. ඒතකොට සාපේක්ෂ ප්‍රවේගයේදී අපි දෛශික මූලධර්ම කෙලින්ම යෙදෙනවා. පළවෙනිම දේ තමයි අපි මේකෙදි අංකණයක් ගන්නවා. දැන් තව එකක් තියෙනවා මේකේ ෆ්‍රේම්ස් කියලා. ඒ කියන්නේ රාමු කියලා. ඔයාලට සමුද්දේශ රාමු තමයි කියන්නේ. ඒ කියන්නේ මෙන්න මෙහෙමයි. දැන් අපි පෘථිවියේ ඉඳලා වැටෙන වස්තුවක් දිහා බලනවා කියලා හිතන්න. එතකොට මම ඉන්නේ පෘථිවියේ. ඒතකොට මම නිරීක්ෂකයෙක්. නිරීක්ෂකයා A කියලා ගත්තොත් ඒවට අපි කියන්නේ සමුද්දේශ රාමු. අර වැටෙන වස්තුව බෝලේ කියන්නේ. බෝලේ තව රාමුවක්. මම තව රාමුවක්. මේ රාමුවට අර රාමුව පේන විදිහ ගැන තමයි සාකච්ඡා කරන්නේ. right කොහොම වුණත් මම ඉස්සෙල්ලා මේ අංකණයක් තියෙනවා කියන්න BA කියලා. ඔය මෙහෙම තමයි ලියන්නේ. පරණ පොත්වල නම් මේකට කමාවකුත් දානවා. සමහර වෙලාවට මේ අන්ති තියෙනකොට නම් කමා දාන්නෙත් නැහැ. මෙහෙම තමයි ලියන්නේ. මේ තියෙන B ට සාපේක්ෂ ඒකේ ප්‍රවේගය කියන එක. මේ තියෙන්නේ B ට සාපේක්ෂ ඒකේ ප්‍රවේගය. ඒ කියන්නේ B ට සාපේක්ෂයි කියන්නේ B ට පෙනෙන හැටි. ටයන් වලට තමයි පේන්නේ. මේ ටයන් වලට තමයි පේන්නේ. හැබැයි ඒක ටයන් නිශ්චලයි. ඒ කියන්නේ මෙහෙමයි. B ට සාපේක්ෂව ඒකේ පේන හැටි කියන්නේ B ට ඒ පේන හැටි තමයි. හැබැයි B ගේ ඉඳලා A දිහා බැලුවොත් B ට ඒව පේන හැටි. හැබැයි B නිශ්චල වෙනවා. B ට සාපේක්ෂව ඒ කියන්නේ
B වල ඉඳලා A දිහා බැලුවොත් B ට ඒව පේන හැටි. හැබැයි B නිශ්චල වෙනවා. අපි කොහොම හරි B නිශ්චල කරන්න ඕන. ටයර් එක හැමතිස්සෙම නිශ්චල කරන්න ඕනේ මතක තියාගන්න. දැන් උදාහරණයක් විදියට පොළොවට සාපේක්ෂව කෝච්චියක වේගය කියන්නේ පොළොවේ ඉඳලා කෝච්චියක් දිහා බලනකොට එහෙම නැත්නම් ට්‍රේන් එක දිහා බලනකොට ඒක පේන්නේ නැහැ. හැබැයි පොළොව නිශ්චල කරන්න ඕන. පොළොවට සාපේක්ෂව දුම්රියේ වේගය. එතකොට ඒක නිසා මේ ටයර් නිශ්චල කරන්න ඕනේ. එතකොට තේරෙනවා ඕන වෙලාවක මේ ටයර් නිශ්චල කරන්න ඕනේ. ඒක තමයි පළවෙනි දේ. ටයර් නිශ්චල කරන්න ටයර් ඉඳන් බලන්න. ඒ හරිය ලේසි. දැන් මේ තියෙන මොකක්ද කියලා එතකොට තේරෙනවා. මේ y ට හැමතිස්සෙම ප්‍රවේගයයි මෙන්න මෙයාට. ඒ ළඟ තියෙන එක කියන තමයි ප්‍රවේගයයි. මේ එතකොට x ගේ ප්‍රවේගය. මේ a ගේ ප්‍රවේගය. කාට සාපේක්ෂවද y ට සාපේක්ෂව. මෙන්න මේ එහා පැත්තේ ඉන්න එක කියන තමයි tan එක. මේ තියෙන්නේ y ට සාපේක්ෂව x ගේ ප්‍රවේගය. හරි. දැන් මේකේ තේරුම මොකද්ද? y නිශ්චල වෙලාවට tan නිශ්චල කරන්නේ. y නිශ්චල වෙලාවට y ට x පේන හැටි. y නිශ්චල වෙලාවට y ට x පේන හැටි තමයි ඔය තියෙන්නේ. right. ඕක තමයි අංකය. right. එහෙනම් ඉස්සෙල්ලා ලියන්න. ලියන අංකනේ කියලා VAB මෙතන කමාවක් දාලා ලියන්න අලුතෙන් ලියන සමානලට කමාව නැතුව ලියන්නත් පුළුවන්. ඔය කොහොම වුණත් තේරුම මේ තියෙන B ට සාපේක්ෂ ඒක ප්‍රවේගය. B ට සාපේක්ෂ A ගේ ප්‍රවේගය. right. ඕකේ තේරුම යටින් ඔයගොල්ලෝ නෝට් එක හදනකොට පැහැදිලිව ලියන්න. කොහොමද B නිශ්චල විට B ගේ සිට A දෙස බලන විට B ට A පෙනෙන හැටි මේ තියෙන්නේ. දැන් නෝට් එක ලියවෙන්න ඕනේ මෙහෙමයි. B ගේ සිට බලන විට කැපිටල් B ගේ සිට බලන විට කැපිටල් B ට කැපිටල් A පෙනෙන ආකාරය වරහන් ඇතුලේ මතක ඇතුව ලියන්න B නිශ්චල විට කියලා. B නිශ්චල විට B ගේ සිට A දෙස බලන විට කැපිටල් B ට කැපිටල් A පෙනෙන ආකාරය. ඒක තමයි ඔය තියෙන්නේ. right. ආපහු ලියා ගන්න. සාපේක්ෂ චලිතයේදී දැන් සාපේක්ෂ චලිතය කියවම පුතාලා ප්‍රවේගයේ විස්ථාපනය ත්වරණය ඔක්කොමයි තියෙන. සාපේක්ෂ චලිතයේදී සලකනු ලබන වස්තු රාමුන් හෝ සමුද්දේශ රාමුන් ලෙස හැඳින්වේ. සාපේක්ෂ ප්‍රවේගයේදී සලකන ලබන වස්තු රාමුන් හෝ සමුද්දේශ රාමුන් ලෙස හැඳින්වේ. ඊළඟට දැන් මතක තියාගන්න සාපේක්ෂ ප්‍රවේගයේදී අපි සලකන්නේ ඒකාකාර ප්‍රවේගයෙන් යන වස්තු විතරයි. සාපේක්ෂ ත්වරණයේදී ත්වරණයට ලක් වෙන වස්තු ගැන කතා කරනවා. මේ දෙකම භාවිතා කරලා සාපේක්ෂ විස්ථාපනය හොයන්න පුළුවන්. සාපේක්ෂ ප්‍රවේගයේදී කතා කරන්නේ ඒකාකාර ප්‍රවේගයෙන් යන වස්තු. ඒකාකාර ප්‍රවේගයෙන් යන වස්තු කිව්වහම සමීකරණය මෙතනින් නවතිනවා. ඇයි මොකද භාගයේ AT වර්ගයේ මේ බිඳුවයි ඒකාකාර ප්‍රවේගය යනකොට तो सापेक्ष प्रवेगයේදී පුතාලා දාන්නේ කෙලින්ම s = ut විතරයි.
සාපේක්ෂ ප්‍රවේගය කිව්වොත්. සාපේක්ෂ ත්වරණය කිව්වොත් මේ කැලලක් එනවා. ඉතින් සාපේක්ෂ ප්‍රවේගය සාපේක්ෂ ප්‍රවේගය කිව්වොත් ප්‍රවේගයේ ඒකාකාරයි ත්වරණය නෑ. සාපේක්ෂ ත්වරණය කිව්වොත් ත්වරණයත් එක්කම එනවා. ඔය දෙකම භාවිතා කරලා විස්ථාපන හොයන්න පුළුවන්. හැබැයි සාමාන්‍ය ෆිසික්ස් වල බහුතරයක්ම අහන්නේ සාපේක්ෂ ප්‍රවේගය ගැන මේ චලිතය. ඒ වුණාට සාපේක්ෂ ත්වරණයනොත් ගණන් දීලා තියෙන අවස්ථා තියෙනවා. ඉතින් ඒ නිසා මේ අවස්ථා තුනම ඒ කියන්නේ සාපේක්ෂ ප්‍රවේගයයි සාපේක්ෂ විස්ථාපනයයි සාපේක්ෂ ත්වරණයයි තුනම අපි සාකච්ඡා කරන්න වෙනවා. හැබැයි ඔය තුනම සාකච්ඡා කරන්න ගියාට ඒ තුනම හරිම ලේසි. මොකද එකම සමීකරණය තමයි තුනටම ලියන්නේ. එකම විදිය තමයි තුනටම යන්නේ. හරිම ලේසි වැඩි. ඉතින් මේ සාපේක්ෂ චලිතය කියන එක හරිම ලේසි. ඒක ගොඩාක් දිගට ගැඹුරට යන්නේ නැහැ ඒ ලෙවල් වලදී. ඕගොල්ලන්ට තියෙන කොටස් වලදී වායු ප්‍රතිරෝධය නැහැ. ඊට පස්සේ ඕගොල්ලන්ට තියෙන කොටස් වලදී එකම සමීකරණයකින් තමයි මම අර කියපු විදියට සාපේක්ෂ ප්‍රවේගය, සාපේක්ෂ ත්වරණය, සාපේක්ෂ විස්ථාපනය හොයාගන්න. right. දැන් ඊළඟ දේ තමයි සාපේක්ෂ චලිතයේදී පෘථිවිය නිශ්චලයි කියලා ගන්න. දැන් ඇත්තටම පෘථිවියට ඕගොල්ලෝ හිතන්නේ නැති තරම් ලොකු වේගයක් තියෙනවා. මම ඉස්සෙල්ලා කිව්වා පෘථිවිය සූර්යාවට එලිප්සාකාර කක්ෂවල ගමන් කරනවා. දැන් මේ තියෙන්නේ සූර්යයා. මේ තියෙන්නේ පෘථිවිය. එතකොට පෘථිවිය සූර්යාවටත් ගමන් කරනවා. එතකොටත් කෝණික ප්‍රවේගයක් තියෙනවා. ඔයිට අමතරව පෘථිවිය තවාටත් කැරකෙනවා. ඒක ඔයගොල්ලෝ දන්නවා. එතකොට පෘථිවියට ලොකු චලිතයක් තියෙනවා. මීට අමතරව තව චලිත තියෙනවා. විශ්වය ප්‍රසාරණය වෙනවා, හැකිලෙනවා. මේ අපේ ගැලැක්සි එක මේ විශ්වය හැමතැනම මෙහාට යනවා. ඒ වගේම මේ විශ්වය හැකිලෙනවා, ප්‍රසාරණය වෙනවා. මේ ලොකු ප්‍රශ්න ගොඩක් තියෙනවා මේක. ආංශක 23 මාරයලයත් එක්ක මේ සරලනුවර්ති චලිතයේ ගෙහිගෙයි යනවා. ඔය ප්‍රශ්න ගොඩක් මෙයාට තියෙනවා. සාමාන්‍ය හොද්දට මතක තියාගන්න සාපේක්ෂ චලිතය. දැන් පෘථිවිය සූර්යාවට මෙහෙම භ්‍රමණය වුණාට සාපේක්ෂ චලිතයේදී පෘථිවිය නිශ්චලයි කියලා ඕගොල්ලෝ ගන්නවා. පෘථිවිය නිශ්චලයි. අපි ගණනය කරන හැම කැල්කියුලේෂන් එකකදීම analysis rest අපේ පෘථිවිය නිශ්චලයි. හැම තිස්සම පෘථිවිය නිශ්චලයි කියන තැන ඉඳන් තමයි ගණන් හදන්නේ. පෘථිවිය චලනය වෙන්නේ නැහැ. එතකොට ඕගොල්ලන්ගේ නෝට් එකේ ඒක පැහැදිලිව තියෙනවා. යන්න සාපේක්ෂ චලිතයේදී පෘථිවිය නිශ්චල ලෙස සලකනු ලැබේ. සාපේක්ෂ චලිතයේදී පෘථිවිය නිශ්චල ලෙස සලකනු ලැබේ. ඊළඟට මේ බලා ගන්න. දැන් මේවා ඔයගොල්ලෝ හොඳට දන්නේ ඒවා. මේ තියෙන්නේ දෛශික තුනක්. මේ දෛශිකයේදී මේ දෛශික BC මේ දෛශික CA. අපි මෙන්න මෙහෙම ගමු. ඔය දෛශික AB ධන දෛශික BC කියන්නේ ඕගොල්ලෝ හොඳටම දන්නවා දෛශික AC කියන්නේ. AB ධන BC කියන්නේ AC. එතකොට මේ මැද අකුර අයින් වෙනවා දෙපැත්තේ තියෙන අකුරු දෙක තමයි උත්තරේට ලියන්නේ. ඉතින් මේ මූල ධර්මයේ කෙලින්ම සාපේක්ෂ ප්‍රවේගයටත් සාපේක්ෂ විස්ථාපනයටත් සාපේක්ෂ ත්වරණයටත් ගන්න පුළුවන්. අපිට සාපේක්ෂ ප්‍රවේගය ඕන නම් මේ හැමතැනටම දැන් තියෙන්නේ AB BC AC කියලානේ. AB ධන BC සමාන AC. ඉතින් මේ සාපේක්ෂ ප්‍රවේගය ඕන නම් මේ හැමතැනටම පුතාලා දී දාගන්න.
අපිට තියෙන්නේ AB + BC සමාන AC කියලානේ. සපුදාට සාපේක්ෂ තරණය වුණා මේ හැමතැනම මේ දාන්නේ. ඊළඟට අපිට තියෙන්නේ AB + BC සමාන AC කියලානේ. සාපේක්ෂ විස්ථාපනය වුණා පුතාලා මේ හැමතැනම මේ ස්ථානය. මේක තමයි මූලධර්ම. මේ තියෙන්නේ එතකොට මොනවද? B ට සාපේක්ෂ A හි ප්‍රවේගය. ධන C ට සාපේක්ෂ B හි ප්‍රවේගය. සමානයි C ට සාපේක්ෂ A හි ප්‍රවේගය. ඕක තමයි තියෙන්නේ. මේ තියෙන B ට සාපේක්ෂ A හි ත්වරණය. C ට සාපේක්ෂ B හි ත්වරණය. සමානයි C ට සාපේක්ෂ A හි ත්වරණය. ඕක තමයි තියෙන්නේ. එතකොට මෙතනත් ඉතින් B ට සාපේක්ෂ A ගේ විස්ථාපනය, C ට සාපේක්ෂ B ගේ විස්ථාපනය, C ට සාපේක්ෂ A ගේ විස්ථාපනය. මේ විදියටයි තියෙන්නේ. එතකොට මේක තමයි ඉතින් මූලධර්ම. ඒකට තමයි දෛශික පාඩම ඔයගොල්ලන්ට ඉස්සෙල්ලා කියලා දෙන්නේ. දෛශික AB ධන දෛශික BC සමානයි දෛශික AC. දැන් මේක ඕනම දෛශිකයකට වළංගු වෙන්නේ. ත්වරණයේ දෛශිකයක්, ප්‍රවේගයේ දෛශිකයක්, විස්ථාපනයේ දෛශිකයක්. ඒක නිසා මේ ඕන එකට මේක භාවිත කරන්න පුළුවන්. ඒ කියන්නේ දෛශික ත්‍රිකෝණ නීතිය සාපේක්ෂ ප්‍රවේගයේදී භාවිතා කරන්න පුළුවන්. හැබැයි දෛශික ත්‍රිකෝණ නීතිය භාවිතා කරන්නේ නැතුවත් ඕගොල්ලන්ට සාපේක්ෂ ප්‍රවේගය ගණන් හදන්න පුළුවන් විභේදනය. කාට හරි විභේදනය හොඳට තේරෙනවා නම් මේ දෛශික ත්‍රිකෝණය නැතුව හදන්නත් පුළුවන්. මම ක්‍රම දෙකම කියලා දෙන්න. ඕගොල්ලෝ එක ක්‍රමයක් අල්ලගත්තා නම් ඒ කැමති ක්‍රමයකටම ඉස්සරහට යන්න. කිසිම ගැටලුවක් නැහැ. දැන් පුතාලට විභේදනය හොඳට පුළුවන් නම් විභේදනයේ දිගේ ගිහලා ගන්න හදන්න. ඕගොල්ලන්ට දෛශික ත්‍රිකෝණ නීතිය හොඳට පුළුවන් නම් ඒක අල්ලගෙන හදන්න. right. හැබැයි විභේදනය මතක තියාගන්න. මොකද නිකන් ගාන ටිකක් ගැඹුරට යනකොට විභේදනයෙන්මයි ගානට යන්න වෙන්නේ. මොකද ඕගොල්ලන්ට තේරෙනවා මෙතන දෛශික තුනයි තියෙන්නේ. ඔයිට වඩා එන්න පුළුවන්. ඒතකොට මේක සම්බන්ධ කරගන්න බැරි වෙනවා. අපහසු. ඒ නිසා ඔය විභේදනයේ ක්‍රමය හරි වැදගත්. right. එතකොට සාමාන්‍යයෙන් අපි පොළවට සාපේක්ෂව තමයි හැම එකක්ම ඉදිරිපත් කරන්නේ. මොකද පොළව නිශ්චලයිනේ. તો නිශ්චල එක්කෙනෙකුට සාපේක්ෂව තමයි ගන්න. ඇත්තටම පොළව නිශ්චල නෑ. මම කිව්වා පෘථිවිය වටත් භ්‍රමණය වෙනවා. තම අක්ෂිය වටත් භ්‍රමණය වෙනවා කියලා පෘථිවිය. ඒ වුණාට ගැටලුවලදී අපි ගන්න මේ අර්ථ එක නිශ්චලයි කියලා. පෘථිවිය නිශ්චලයි කියලා. right. අපි රාමුන් කියලා මේවට ලියන්නේ නැත්නම් සමුද්දේශ රාමුන් කියලා. දැන් අපේ චලිතයේ තියෙන A නම් A කියන්නේ සමුද්දේශ රාමුව. B නම් B සමුද්දේශ රාමුව. C නම් ඒක හිමයි. අපි සාමාන්‍යයෙන් මේවට සමුද්දේශ රාමුව ගාලා ලියන්නේ නැහැ. ඇහුවොත් මේවට කියන්නේ ෆ්‍රේම්ස් රාමුව. ඔය ෆ්‍රේම්ස් ගන්නකොට හැම එකක්ම ඉදිරිපත් කරන්න පොළොවට සාපේක්ෂව. මම කිව්වා කැල්කියුලේෂන්ස් වලදී පොළොව නිශ්චල ලෙස සලකනු ලබන්නම ඕන. ලියන්න එතන ඇස්ට්‍රික් මාක් එකක් දාලා. සාපේක්ෂ චලිතයේදී පොළොව නිශ්චල ලෙස සලකනු ලැබේ. සාපේක්ෂ චලිතයේදී පොළොව නිශ්චල ලෙස සලකනු ලැබේ. සාපේක්ෂ චලිතයේදී පොළොව නිශ්චල ලෙස සලකනු ලැබේ. හරි. දැන් මේ බලන්න එතකොට right පොළොවට අපි සාමාන්‍යයෙන් ලබු කරන්නේ රාමුවලදී E කියලා. දැන් ලබු කරන පොළොව කියන්නේ earth කියන එක නෑ කියන එකමයි උදී පොළොව කියන්නේ. හරි.
එක්සාම්පල් එක මේ තියෙන්නේ A ට සාපේක්ෂව B ගේ ප්‍රවේගය. කොහොමද මේක ප්‍රසාරණය කරන්නේ? පුතා දෛශික ත්‍රිකෝණ නීතියමයි දාන්නේ. අපි ලේසියට A ට සාපේක්ෂව B ලියමු. B ට සාපේක්ෂව ලියමු ලේසියට ඉස්සෙල්ලා. එතකොට මේක අස්සට පොළව දාන එකයි කරන්නේ. පටන් ගන්න A වලින් ඉවර කරන්නේ B වලින්. එහෙනම් පටන් ගන්න A වලින් ඉවර කරන්නේ B වලින්. ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ මැදට පොළව දාන්න. හරි. මම මේ ලියන විදිහට දැක්කනේ. හරි ලේසි. පටන් ගන්න A වලින් ඉවර කරන්නේ B වලින්. A වලින් පටන් ගන්න B වලින් ඉවර කරන්නේ. මැදට E දාන්න. දැන් හරි. මේ තියෙන්නේ දෛශික නීතිය තමයි. දෛශික AB කියන්නේ දෛශික AE දෛශික EB. මේ තමයි. මේක A, මේක E, මේක B. දැන් මේ තියෙන්නේ දෛශික AE දෛශික මේ දෛශික AE දෛශික AE දෛශික EB होती සමානයි දෛශික AB ට කියන එකයි ඔය තියෙන්නේ. දැන් මිනිස්සේ මෙතන ඉඳලා මෙතනට ගියොත් එයා විස්ථාපනය කියන්නේ මෙතන ඉඳලා මෙතනට. ඒකම තමයි ඔය කියන්නේ. දෛශික AE දෛශික EB සමානයි දෛශික AB. හරි. එතකොට ඔය නීතියමයි මේ අරන් යන්නේ. දැන් එක්සැම්පල් එකක් මේක තමයි මූලිකම දේ. B ට සාපේක්ෂව A ගේ ප්‍රවේගය කියන්නේ පොළොවට සාපේක්ෂව A ගේ ප්‍රවේගය දන B ට සාපේක්ෂව පොළොවේ ප්‍රවේගය. එතකොට ඒ ටික හොඳට මතක තියාගන්න ඕනේ මේක තමයි මූලිකම දේ. මේක තමයි සාපේක්ෂ ප්‍රවේගයේ ලියන මූලික સિદ્ધාන්තය. දැන් මම මෙහෙම ලිව්වට මම ඔයගලන්ට හැම පාඩමේදීම ඔයගොල්ලෝ දන්නවා කෙටි ක්‍රම කියලා දෙනවා. ඒ කෙටි ක්‍රම අල්ලගන්න. හරි. ඉස්සෙල්ලම ලියන්න. සාපේක්ෂ ප්‍රවේග මූලධර්මය කියලා. මෙන්න මේ දෛශික ත්‍රිකෝණයක් පොඩ්ඩක් අඳින්න. සාපේක්ෂ ප්‍රවේග මූලධර්ම. හරි. දැන් සාපේක්ෂ ප්‍රවේග මූලධර්මය කියලා ලියන්නේ මේක. එතකොට මේක හරිම පහසු එකක්. ලියන්න. එතකොට මේ තියෙන B ට සාපේක්ෂව A ගේ ප්‍රවේගය, මේ තියෙන පොළොවට සාපේක්ෂව A ගේ ප්‍රවේගය, මේ තියෙන B ට සාපේක්ෂව පොළොවේ වේගය. දැන් කොහොමද කාවද නවත්තන්නේ? මෙතනදී B ට සාපේක්ෂවයෙන්. එහෙනම් මෙතන B ව නවත්තන්න ඕනේ. B නවත්තලා B වල ඉඳන් A දිහා බලන්න. මේ තියෙන පොළොවට සාපේක්ෂව A ගේ වේගය. එහෙනම් පොළොව නවත්තන්න ඕනේ. පොළොවේ ඉඳන් A දිහා බලන්න. මේ තියෙන B ට සාපේක්ෂව පොළොවේ වේගය. එහෙනම් B නවත්තන්න. B නවත්තලා පොළොව දිහා බලන්න. ඒ විදිහට. දැන් ඔයගොල්ලෝ නෝට් එක ඊළඟට මෙහෙම හදන්න. කියන්නේ මෙම මූලධර්මය සාපේක්ෂ ත්වරණයටත් සාපේක්ෂ විස්ථාපනයටත් ලිවිය හැකියි. මෙම මූලධර්මයේ සාපේක්ෂ ත්වරණයටත් සාපේක්ෂ විස්ථාපනයටත් ලිවිය හැකියි. සාපේක්ෂ ත්වරණය ලියනකොටත් එහෙමයි. මෙතනට කැපිටල් A B දානවා. මෙතනට අපි V දාපු තැන් වලට අපි කරන්නේ කැපිටල් A දාන එක විතරයි. කියන්නේ වෙනසා සාපේක්ෂ ත්වරණ මූලධර්මය කියලා වෙනම ලියන්නේ. කියලා පුතාලා මේ දෙවෙනි එක හයිලයිට් කරන්න. सापेक्ष त्वरण मूलधर्म දැන් මේකෙන්ම ගණන් හදන්න ඕන කියලා නීතියක් එහෙම නැහැ. අපිට දෛශික දැනුම භාවිතා කරලා අපිට ගැටලු විසඳන්න පුළුවන්. ඊළඟ ඉතින් මම මේ ඔක්කොම කියලා දෙන්නම්. මේ දෙක දෙවිදියම කෙටි ක්‍රම හැමතිස්සම කියලා දෙනවා. ඒකට පුතාලා කැමති ක්‍රමයක් අල්ලගෙන ඉස්සරහට යන්න පුළුවන්.
හරි. බලන්න. එතකොට පළවෙනිම එක. පළවෙනි එක ඉස්සල්ලා මෙන්න මෙහෙම. අපි හිතමු මේ තියෙන පොළොවට සාපේක්ෂව A ගේ ප්‍රවේගය තමයි මේ. අපි හිතමු මේ A කියන මිනිස්සයා මේ A මිනිස්සෙක් මෙයාට ඇවිදිනවා 4 ms ශ්‍රේණියකින්. මේ එතකොට A. දැන් සාමාන්‍යයෙන් A ගේ ප්‍රවේගය කියන්නේ අපි හිතනවා ඇත්තටම A ගේ ප්‍රවේගය කියලා. මම කියවනේ ඇත්ත චලිත කාටවත් පේන්නේ නැහැ කියලා. ඊළඟට අපි හිතනවා ඇත්තටම A ගේ ප්‍රවේගය කියලා. ඒ කියන්නේ පොළවේ ඉඳන් දැන් පොළොව නිශ්චලයි කියලා ගන්නවා කියවනේ. ඒ නිසා ආයි පොළොව චලනය වෙනවා, තමා වටා භ්‍රමණය වෙනවා, සූර්යයා වටා භ්‍රමණය වෙනවා නේද කියලා ආයි අහන්න එපා. ඒක නිශ්චලයි. නිශ්චලයි කියලා අපි උපකල්පනය කර කර තමයි ගණන් හදන්නේ. පොළොවට සාපේක්ෂව තමයි බලන්නේ. ඉතින් අපි ඉන්නේ පොළොවේ නිසා අපිට සාපේක්ෂව බලනවා කියන්නේ පොළොවට සාපේක්ෂව බලනවා. ඒ නිසා කාගේ හරි ප්‍රවේගයක් දැන් අපි හිතුවොත් බස් එකක් යනවා 10 ms එකකින් කියලා හිතුවොත් ඒකෙන් කියවෙන්නේ පොළොවට සාපේක්ෂව බස් එක යනවා කියන එක. ඒ කියන්නේ අපි කියන්නේත් මෙහෙමනේ. අපි කියන්නේ අර බස් එක 10 ms එකේ යනවා. එහෙම නැත්නම් අර කාර් එක පැයට කිලෝමීටර් 60ක වේගයෙන් යනවා. අපි ඒක කියන්නේ පොළවේ ඉඳලා. ඒතර පොළවේ කෙනෙකුට පේන විදිය තමයි අර කාර් එක යන්නේ. ඒතර ඒක නිසා ඒක පොළොවට සාපේක්ෂයි. ඒ නිසා වස්තු වල ප්‍රවේග සාමාන්‍යයෙන් ඉදිරිපත් කරන්නේ පොළොවට සාපේක්ෂව. දැන් අපි ඕන වස්තුවක අපි පොළොවට සාපේක්ෂව කියලා කිව්වේ නැති වුණාට ඒ කියන්නේ මේකක්ම පොළොවට සාපේක්ෂව. දැන් අපි හිතුවොත් මේ වස්තුවත් ඇරියම මේක පොළවේ වදිනකොට ප්‍රවේගය 3 ms නේ කිව්වොත් ඒ කියන්නේ පොළොවට සාපේක්ෂව. අපි කිව්වොත් එහෙම වාහනයක් යනවා 8 ms නේ කිව්වොත් ඒ පොළොවට සාපේක්ෂව. දැන් මේවා ගණන් වල දෙන්නේ නැහැ. අපි දැනගන්න ඕනේ වස්තුවක ප්‍රවේගය ඉදිරිපත් කරන්නේ පොළොවට සාපේක්ෂව කියලා. දැන් අපි කිව්වොත් A කියන ක්‍රීඩකයා 4 ms එකකින් එහෙම නැත්නම් ඒ කියන මිනිස්සයා අපි A කියලා නම් කරමු. එයා 4 ms එකකින් දකුණට දුවනවා කිව්වොත් මේකේ තේරුම තමයි පොළොවට සාපේක්ෂව A ගේ ප්‍රවේගය 4 ms එක. මෙහා ඒට සාපේක්ෂව පොළොවට සාපේක්ෂව A ගේ ප්‍රවේගය 4. ඕක තමයි ඔකේ තේරුම. ඒතර අපි මේක මෙහෙම ලියවෙන්නේ. එහෙනම් අපි මේ සාමාන්‍ය ගණන් වලදී කාර් එක වේගය, බස් එක වේගය, වැස්ස වැටෙන වේගය ඒ හැම එකක්ම කිව්වේ නැති වුණාට ගඟක් ගලන වේගය ඒ ඔක්කොම ඉදිරිපත් වෙන පොළොවට සාපේක්ෂව. කිව්වේ නැති වුණාට ඔය කතා කරන්නේ පොළොවට සාපේක්ෂව. මොකද අපි පොළොවේ ඉඳන්නේ බලන්න. එහෙනම් මෙයාගේ දැන් කැපිටල් A 4 ms එකෙන් දකුණට යනවා කියන්නේ පොළොවට සාපේක්ෂව මෙයා 4 ms එකෙන් දකුණට යනවා කියන්නේ. ඒකක දාන්නේ ගණන් වලදී අවසාන උත්තරේ විතරයි දාන්නේ. දැන් ඕගොල්ලන්ට ලියන්න පුළුවන් වෙන්න ඕනේ නම් EA කියන්නේ මොකක්ද කියලා. දැන් පොළොවට සාපේක්ෂව A ගේ වේගය 4. දැන් ඕගොල්ලන්ට ලියන්න පුළුවන් වෙන්න ඕනේ මේ තියෙන AE EA කියන්නේ මොකක්ද කියලා. මේ පොළොවට සාපේක්ෂව A ගේ වේගය. මේ තියෙන Aට සාපේක්ෂව පොළොවේ වේගය. ඕගොල්ලන්ට මතක ඇති දෛශිකවලදී නීති දෙකක් තියෙනවා. ඉස්සරහා ලකුණ මාරු කරන්න පුළුවන්. එක්කෝ දෛශිකයේ දිශාව මාරු කරන්න පුළුවන් නැත්නම් ලකුණ මාරු කරන්න පුළුවන්. ඔයාලට මතකයි දෛශිකයක් ඉස්සරහා තියෙන ලකුණ මාරු වෙනකොට ප්ලස් මයිනස් වෙනකොට හරි මයිනස් ප්ලස් වෙනකොට හරි එක්කෝ දෛශිකයේ අකුරු මාරු කරන්න. දැන් උදාහරණයක් විදියට ඕගොල්ලන්ට දෛශිකයේ B ලියන්න පුළුවන් කිව්ව මතක ඇති. මේක මෙහෙම කියලා ඉස්සරහට ලකුණ දාලා B කියලා. ඒක තමයි. එහෙම නැත්නම් මේකම අපව ලියන්න පුළුවන් කිව්ව තව ක්‍රමයකට මේකේ දිශා මාරු කරන්න පුළුවන්. දිශා මාරු කරලා ලකුණ දාන්න නැතුව මේක මාරු කරන්න පුළුවන්. එතකොට වෙන දාලා මේ බලන්න දෛශිකයේ AB ලියන්න පුළුවන් ඍණ කියලා ලකුණු අකුරු මාරු කරන්න පුළුවන් AB B එකට දාන්න. අනිත් එක තමයි අපිට ලියන්න පුළුවන් තව ක්‍රමයකට
දෛශික AB කියන එක ලියන්න පුළුවන් ඍණ BA මේක මාරු කරලා. ඒතකොට මේක වෙනස් වෙලා නේද? ඒක නිසා ඕනම වෙලාවකට අපිට මේ විදිහට ලියන්න පුළුවන් දෛශික AB සමානයි දෛශික මේක අපු මාරු කරලා දිශාව ඒ විදිහටම තියාගන්න. එහෙම නැත්නම් මේ අවස්ථාව ගන්න දෛශිකයක ඕනම වෙලාවක මම ඉස්සෙල්ලා ලියපු එක වැරදිින්ද නැකුවේ. විතර තාප මේකට මම කියන්නම්. දෛශිකයක ඉස්සරහට ඍණ ලකුණ දාලා ඔයාලට කරන්න පුළුවන් එක දෙයක් තමයි මම මේ දෛශික ඉස්සරහට ඍණ ලකුණ දැම්මා. එතකොට ඍණ ලකුණ දැම්මා මේක අකුර මාරු කරන්න ඕන. ඕන එක දාන්න. ඒ නිසා දෛශික AB ලියන්න පුළුවන් ඍණ වරක් BA කියලා. ඕගොල්ලෝ මේක දාන්න. ඒක නිසා ඕගොල්ලන්ට ඕනම වෙලාවක දැන් මේක වෙනස් වෙලා නැහැ බලන්න. මම ඍණ ලකුණක් දාලා මේකේ ලකුණුත් මාරු කරනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. ඍණ ලකුණක් දාලා අකුරුත් මාරු කරනවා. එහෙම නැත්නම් ඍණ ලකුණක් දාලා දිශාවත් මාරු කරන්න පුළුවන් AB එම තියෙනවා. අර මම ඉස්සෙල්ලා ලියනකොට BA කියලා ලියුනේ ඒකයි මැක්කුවේ. ඒ නිසා මේක ඔයගොල්ලන් මතක. දෛශිකයක ඉස්සරහා ලකුණ මාරු කරන්න පුළුවන් එක්කෝ දිශාව මාරු කරලා එක්කෝ අකුරු මාරු කරලා. ඔන්න දෛශික ඉස්සරහා ලකුණ මාරු කරුවා මම කිව්වේ එක්කෝ අකුරු මාරු කරලා එක්කෝ දිශාව මාරු කරලා. මම මෙතන අකුරු මාරු කරා. ඔයගොල්ලෝ මෙතන අරන් යන්නේ. එහෙනම් මේ බලන්න. පොළොවට සාපේක්ෂව ඒගේ වේගය 4යි. එහෙනම් ඒට සාපේක්ෂව පොළොවේ වේගය බලන්න අකුරු මාරු කරනකොට එක්කෝ ඉස්සරහට ඍණ ලකුණ එන්න ඕනේ. එහෙම තියාගෙන එහෙම නැත්නම් අපිට තව ක්‍රමයක් පුළුවන් කිව්වා. අනිත් එක තමයි දෛශික අකුරු මාරු කරලා දිශාව මාරු කරන්න පුළුවන්. ඍණ ලකුණ නැති. ඔය ක්‍රම දෙකටම යන්න පුළුවන්. එක්කෝ ඍණ ලකුණ දැම්මොත් දිශාව මාරු කරන්නේ නැහැ. ඍණ ලකුණ නොදානවා නම් දිශාව මාරු කරන්න පුළුවන්. මොකද අකුරු මාරු කරනකොට ඔය දෙක එකක් කරන්න. මොකද දෛශිකයක ඉස්සරහා ලකුණ මාරු කරනකොට එක්කෝ අකුරු මාරු කරන්න ඕනේ එක්කෝ දිශාව මාරු කරන්න ඕනේ. හරි. දැන් එහෙමනම් ඕගොල්ලන්ට පුළුවන් EA වල උත්තරේ ලියන්න. A කියන්නේ 4යි නම් EA කියන්නේ ඍණ 4යි දකුණ. එහෙම නැත්නම් දකුණ ඍණ 4යි කියන්නේ වමට ධන 4යි කියන්නේ. ඒක තමයි කිව්වේ අකුරු මාරු කරනකොට ලකුණු මාරු කරනවා. එහෙම නැත්නම් දිශාව මාරු කරනවා කියලා. ඒ නිසා මේවා අපි කෙටියෙන් මෙහෙම මතක තියාගන්න. මේවා දන්න නිසා මේක මම අයින් කරන්නම්. එහෙනම් දෛශික AE ඊළඟ ලියන්න පුළුවන් දෛශික EA මෙතන දෛශික EA කියලා. එහෙනම් මේක දිශාව මාරු කරනවා. මේ පැත්තට 4යි. මොකද ඍණ ලකුණු දාගත්තාම කරදරයි. හැබැයි මේක මෙහෙමත් තියාගන්න පුළුවන් මතක තියාගන්න. මේ පැත්තටම ඍණ 4යි. ඔය දෙකම හරි කියලා දන්නවා. එහෙනම් ඔයගොල්ලෝ හදන නෝට් එකේ ඉස්සෙල්ලම මේක ලියාගන්න. ලියන්න. වස්තුවල ප්‍රවේගය ඉදිරිපත් කරන්නේ පොළොවට සාපේක්ෂව. වස්තුවල ප්‍රවේගය ඉදිරිපත් කරන්නේ පොළොවට සාපේක්ෂව. එක්සැම්පල් එකක් කියලා ලියන්න. බසයක් දකුණට 4 ms ශ්‍රේණියකින් ගමන් කිරීම යනු බසයක් දකුණට 4 ms ශ්‍රේණියකින් ගමන් කිරීම යනු පොළොවට සාපේක්ෂව බසය දකුණට 4 ms ශ්‍රේණියකින් ගමන් කිරීමයි. පොළොවට සාපේක්ෂව බසය දකුණට 4 ms ශ්‍රේණියකින් ගමන් කිරීමයි. හරි.
right දැන් බලන්න දැන් ඕගොල්ලෝ මේ නෝට් එක ලියාගන්න මෙයා 4 mS එකේ යනවා ඒ කියන්නේ පොළොවට සාපේක්ෂ වේගය 4 පොළොවට සාපේක්ෂ වේගය 4 නම් අකුරු මාරු කරගන්න දැනගන්න ඒ E කියන්නේ ධන 4යි නම් E A කියන්නේ එක්කෝ ඍණ 4 එක්කෝ දිශාව මාරු කරන්න අනිත් පැත්ත. ඔතනින් මෙන්න මේවත් ලියන්න. දකුණට ධන 4යි කියන්නේ මේ වමට ඍණ ධන 4යි කියන්නේ දකුණට ඍණ 4යි කියන එකම. මොකද දෛශික සුළු කරනකොට අපිට ඕක අවශ්‍යයි. හරි. ඉතින් කවුරුත් දන්නවා දකුණට වමට ධන 4යි කියන්නේ දකුණට ඍණ 4යි කියන්නේ. හරි. දැන් ඉස්සරහට යමු. දැන් ඉතින් මේ දෛශික පිළිබඳ දැනුම ඉස්සරහට අරයි යන්නේ. දැන් පළවෙනි එක්සැම්පල් එක අපි ලියමු. පළවෙනි එක්සැම්පල් එකට යමු. right. පළවෙනි එක්සැම්පල් එක තමයි මෙහෙම ඇඳගන්න. මෙන්න A අනා මෙහාට 3යි ms ශ්‍රේණියකින් මෙන්න B මෙහාට යනවා 5යි ms ශ්‍රේණියකින් දැන් තමා දක්ෂ වෙන්න ඕනේ මේ කාට සාපේක්ෂව වේගය කියලා ලියන්න. ඒත් අපිට අග්ගාලා ලියා ගන්නවා මේ ඇවිල්ලා මේ කියන්නේ පොළොවට සාපේක්ෂව වේගය තමයි මේ කියන්නේ. 3යි දකුණ කොහොමයි ලියන්නේ? එතකොට මේකෙන් ලියාගන්නේ පොළොවට සාපේක්ෂව b ගේ වේගය ඒක 5යි දකුණට කියන්නේ. ওই විදිහටයි අපි ලියාගන්නේ. right. දැන් ඉස්සෙල්ලම මේක ලියලා පුතාලා ඉස්සරහට යන්නකෝ බලන්න. right. දැන් ඕගොල්ලෝ මේ අගයන් දෙක දැම්මා නම් දැන් ඕගොල්ලන්ට ලියන්න තියෙන්නේ මෙන්න මේක. A ට B පෙනෙන හැටි. A ට B පෙනෙන හැටි කියන්නේ තාලා දන්නවා A ට කිව්වොත් A ට සාපේක්ෂයි. A ට B පෙනෙන හැටි කියන්නේ A ට සාපේක්ෂ B ගේ ප්‍රවේගය. right මේක ඉස්සෙල්ලා පුතාලා ප්‍රසාරණය කරන්න. A ට සාපේක්ෂව B ගේ ප්‍රවේගය කියන්නේ පටන් ගන්නවා B වලින් ඉවර කරන්න තියෙන්නේ A වලින් පුතාලා මැදට E ගන්න. දැන් මෙයා දෛශික නීතියම. පටන් ගන්න B වලින් ඉවර කරන්නේ A වලින්. එතකොට පටන් ගත්ත B වලින් ඉවර කරුවා A වලින්. මැදට දාන්නේ E. right. දැන් ආදේශ කරන්න. පොළොවට සාපේක්ෂව B මේ තියෙන්නේ පොළොවට සාපේක්ෂව B 5යි දකුණට. ඊළඟට පොළොවට සාපේක්ෂව A නෙමෙයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ A ට සාපේක්ෂව පොළොව. දැන් පොළොවට සාපේක්ෂව A දකුණට ධන 3. එහෙනම් මේ තියෙන්නේ A ට සාපේක්ෂව පොළොව. එහෙනම් දිශා මාරු කරන්න. එහෙනම් A ට සාපේක්ෂව පොළොව කියන්නේ මේ පැත්තට 3. එහෙම නැත්නම් පුතාලා හොඳටම දන්නවා මේ පැත්තට 3යි කියන්නේ මේ පැත්තට 4යි. මොකද සුළු කරන්න ඉස්සෙල්ලා මේවා එකම දිශාවට හදාගන්න. එහෙනම් මේ පැත්තට 5ක් තියෙනවා දෛශිකනේ. දෛශික සුළු කරන්න ඉස්සෙල්ලා එකම පැත්තට හදාගන්න. දෛශිකයේ ඊතලයේ දිශාව මාරු කරනකොට ඉස්සරහා තියෙන ලකුණක් මාරු වෙන්න ඕන. එහෙනම් උත්තරේ දැන් මේ පැත්තට 5යි මේ පැත්තට 3යි කියන්නේ මේ පැත්තට 2යි. හරි ලේසියෝ. ඒ නිසා A ට සාපේක්ෂව B 2m ශ්‍රේණියකයි 2m ශ්‍රේණියකයි දක්වනවා.
බලන්න අපි ගියේ සාපේක්ෂ ප්‍රවේග මූලධර්ම. right. දැන් මේ කියන්නේ A ට සාපේක්ෂව B ගේ ප්‍රවේගය කියන්නේ A ට පේනවා B දෙකකින් දකුණට යනවා කියලා. ඇත්තනේ. මෙයා 3 කී යනවා. මෙයා 5 කී යනවා. A ට සාපේක්ෂව B කියන්නේ මෙයාට මෙයා පේනවා ඉස්සරහට 2 කී යනවා. මෙයා 3 කී යනකොට මෙයා 5 කී යනවා. මෙයාට පේන්නේ මෙයා 2 කී යනවා කියලා. right. ඔන්න එතකොට මේ තමයි සාපේක්ෂ ප්‍රවේග මූලධර්ම. right. මම මේකම ලියනවා ඔන්න බලන්න හරිම කෙටි ක්‍රමයකට. මෙන්න මේ කෙටි ක්‍රම එක්සෑම් වලදී අල්ලගන්න ඕගොල්ලන්ට ගොඩක් වෙලාව ඉතුරු වෙනවා. අනිත් ළමයි මීට ගාන ආදාය යනකොට ඕගොල්ලෝ ගාන ඉවර කරලත් ගොඩක් වෙලා යනවා. හැබැයි මේ ක්‍රම අල්ලගන්න. මේ බලන්න. අපි මේ සාපේක්ෂ ප්‍රවේග මූලධර්මය දාන්නේ. ඒ කියන්නේ එක්සෑම් එකට මේ මූලධර්මය දාලා හැදුවත් දාන්න නැතුව හැදුවත් එකම ලකුණු හම්බෙන්නේ. එකපාර සාපේක්ෂ ප්‍රවේගය හිතේ ලියුවා. කරන්නේ මෙහෙමයි. අපිට ඕනේ A ට සාපේක්ෂව B ගේ ප්‍රවේගයනේ ඕනේ. අපි එකපාර ලියනවා මෙහෙමයි ලියන්නේ. ඉස්සෙල්ලා බලනවා A ට සාපේක්ෂයි. A ට සාපේක්ෂයි කියන්නේ A නවත්තන්න. එහෙනම් පුතාලා කෙලින්ම මේ සමීකරණේ ඒව නවත්තන්න. අඩුම ගානේ මේවත් කියන්නේ. මේවත් ලියන්නේ නෑ අමුතුවෙන්. A ට සාපේක්ෂයි කිව්වොත් A නිශ්චලයි. Now with respect to A means A should be at rest. A ට සාපේක්ෂයි කිව්වොත් A නිශ්චලයි. A නිශ්චල කරන්න. දැනට 3කින් මෙහාට යනවා. ඒව නවත්තන්න මෙහාට 3ක් දෙන්න. A දෙන එක රවුන්ඩ් කරන්න. එතකොට පේපර් එක බලන කෙනා වුණත් දන්නවා මේ තියෙන සාපේක්ෂ ප්‍රවේගය අරන් තමයි. අඩුම ගානේ මේවත් තියන්න එපා. අඩුම ගානේ මේවත් තියන්න එපා පොළොට සාපේක්ෂයි කියන්නේ. right. ඔන්න ඒ නතර කෙරුවා. දැන් A 3කින් මෙහාට ගියා. අපි මේ පැත්තට 3ක් දුන්නා. එතකොට ඒ නතර වෙනවා. A නතර වුණා කියන්නේ ඒට සාපේක්ෂ වුණා. දැන් A නතර කරන්න දුන්නු ප්‍රවේගය මෙයයි බලන්න. මොකද ඒට සාපේක්ෂයි කියන්නේ නතර කරන්න බෑනේ. නතර කරන්න දුන්නු ප්‍රවේගය මෙයයි බලන්න. හැමතිස්සෙම සාපේක්ෂ ප්‍රවේගයේදී අපි මේ රවුන්ඩ් කරන එක තමයි ඉන්නේ. එහෙනම් නතර කරන්න අපි 3ක් මෙහාට දුන්නා. එහෙනම් ඒකත් එක්ක මෙහා බලන්න. මේ පැත්තට 3යි දාන මේ පැත්තට 5යි. මේ දෙනගේ දෛශික එකතුව ගන්න. හැමතිස්සෙම මෙතන ධන දාගන්න. මොකද සාපේක්ෂ ප්‍රවේගය විතර දිගේ දාන්න. එහෙනම් හැමතිස්සෙම මේ විශාල එක්කෙනාගේ පැත්තට දිශා දාගන්න. එහෙනම් මේ පැත්තට 5යි. දෛශික සුළු කරන්න එකම පැත්තට ඕනේ. මේ පැත්තට වෙනම් මේක හදාගන්න ඉස්සරහින් ලකුණක් දාන්න පුළුවන්. එහෙනම් මේ පැත්තට 2යි. එහෙම නැත්නම් මේ එකපාර ලියන්න පුළුවන් පුතාලට මේවා තේරෙනවා. මේ පැත්තට 5යි මේ පැත්තට 3යි කියන්නේ මේ පැත්තට 2යි. ඒව ලියන්න පුළුවන්. මෙන්න ලියන කෙටිම ක්‍රමය. හැබැයි දෛශික සුළු කරන්න එකම පැත්තට හදා ගන්න ඕනේ. ඒක තමයි මේ නොකිය මෙතන තියෙන්නේ. මේක අනිත් පැත්තට හදාගත්තාම ඍණ 3යි පහෙන් ඍණ 3ක් ගියාම 2යි. නැත්නම් මේ පැත්තට 5යි මේ පැත්තට 3යි කියන්නේ මේ පැත්තට 2යි. මෙන්න සාපේක්ෂ ප්‍රවේගය ලියන කෙටිම ක්‍රමය. ඔහොම ලිව්වත් එකයි දාලා මෙහෙම ලිව්වත් එකයි. BA කියන්නේ VBE VEA කියලා ඔහොම ලිව්වත් එකයි. එකම ලකුණු හම්බෙන්නේ. right. අපි තව එක්සැම්පල් එකකට යමු. එතකොට බලන්න අපිට ආවේ මේකේ A ට සාපේක්ෂව B ගේ ප්‍රවේගය මේ පැත්තට 2යි කියන්නේ. එතකොට ඔන්න හොඳට මතක තියාගන්න වස්තු එකම දිශාවට යනකොට සාපේක්ෂ ප්‍රවේගයේදී නැත්නම් එක වස්තුවකට අනිත් වස්තුව පේන්න ප්‍රවේග අඩු වෙනවා. ඒ කියන්නේ ඔයා හිතන්න මෙහෙම. ඔයා බස් එක මේ පැත්තට යනවා 4යි ms එකකින්. තව බස් එකක් මේ පැත්තට යනවා 6යි ms එකකින්. මේ බස් එකේ එක්කනට මේ බස් එක පේන්නේ 2යි ms එකකින් ඉස්සරහට යනවා. මොකද මෙයා 4 කියන්නේ මෙයා 6 කියනවා. මෙයාට මෙයා පේන්නේ 2 යනවා. ඊළඟ මෙයාට මෙයා පේන්නේ ඍණ 2 යනවා. ඇයි මේ බස් එකට මේ බස් එක පහු වෙනවා කියලා නෙපේ. පහු වෙනවා කියන්නේ ඍණ 2 කියලා. මෙයාට මෙයා පේන්නේ තර 2 ඉස්සරහට යනවා. තව එකක් මෙයා හිතන 3යි ms නේ කියලා. මෙයා 8යි ms නේ කියලා. මෙයා 3 යති මෙයා 8 කියලා. මෙයාට මෙයා පේන්නේ 5 කියනවා.
ඒ ප්‍රවේගය අඩු වෙලා පේන්නේ. මෙයාව පේන්නේ ඍණ 5 කියනවා. මෙයා පිටපස්සට නේ. 3 කියනවා 8 කියනවා. මෙයාව පේන්නේ 5 කියනවා. මෙයාව පේන්නේ ඍණ 5 කියනවා. එයා පිටපස්සට නේ. ඒ විදිහට. කොහොම වුණත් සාපේක්ෂ චලිතයේදී එකම දිශාවට වස්තු ගමන් කරනකොට ප්‍රවේග පේන්නේ අඩු වෙනවා. නේ? 3 කියනවා 5 කියනවා ප්‍රවේග පේන්නේ අඩු වෙනවා. 5 කියනවා 3 කියනවා මෙයාගේ මෙයාට කිව්වත් 2යි මෙයාට කිව්වත් 2යි. හැබැයි මෙයා දැන් Aට සාපේක්ෂව ටක් ගාලා නවත්තන්න මෙයාට දාන්න. Bට සාපේක්ෂව ගත්තොත් B නවත්තන්න මෙයාට පහක් දාන්න. මේ පහත් එක්ක මෙයා. එතකොට මේ පැත්තට දෙකයි. ඒ විදිහටයි කරන්නේ. කොහොම වුණත් මතක තියාගන්න සාපේක්ෂ චලිතයේදී වස්තු එකම පැත්තට යනකොට ප්‍රවේග අඩු වෙලා පේනවා. ලියන්න. දැන් ඔය ෆිල්ම්ස් වලේම ඔය ඉස්සලත් මම කිව්වා දැන් ඔය ෆිල්ම්ස් වලේම කෝච්චියක් මේ පැත්තට යනකොට කෝච්චියක් මේ පැත්තට යනකොට දැකලා ඇති. සමහර ඇක්ටර්ස්ලා මේ කෝච්චිය නම් එහා පැත්තට පයින්. ඇත්තනවත් පැන්නේ නැහැ. කකුල් දිග නම් පයින්න පුළුවන් නම් පැන්නේ නැහැ. හිතන්න මේකත් 3ms එකේ යනවා නම් මේකත් 3ms එකේ යනවා නම් ඇත්තටම කරන්නේ ලොකු ප්‍රවේගයක් දෙන්නේ නැතුව සාමාන්‍ය හරිය පොඩි ප්‍රවේගයකින් තත්පරයට මීටර 2ක් වගේ වුණා. මීටර 2ක් යනගේ ලොකු ප්‍රවේගයක් නෙමෙයි. එතකොට එහෙම නැත්නම් තත්පරයට මීටර 1ක් අරගෙන අඩුම ප්‍රවේගයක් අරගෙන කෝච්චි දෙක යවනවා. යවන්න කියනවා මෙයාට මේක ඉතින් අරකට පයින් කියලා. පයින් කෙනාට මේ පනින කෙනාට කෝච්චිය යනවා කියලා තේරෙන්නේ නැහැ. ඇයි මේ කෝච්චියේ යන වේගෙම එහාත් පැත්තේ කෝච්චියක් යනවා. හිතන්න මේ කෝච්චියේ ඔයාගේ සලකුණුකුයි එහා කෝච්චියේ කෙලින්ම සලකුණුකුයි දැම්මම මේ කෝච්චියේ මීටරයක් යද්දී එහා පැත්තේ කෝච්චියත් හරියට මීටරයක් යනවා. එතකොට එයාට මේ කෝච්චිය තියෙන විදිහටම තමයි එහා පැත්තේ කෝච්චිය තියෙන්නේ. නිශ්චල පොළොවක් විදිහට පේන්නේ. ඉතින් නිශ්චල පොළොව පයින්න තියෙන්නේ. කරන්නේ කොහොම යන්නේ කියලා මේක එහා පැත්තට පන්නනවා. පන්නලා එඩිට් කරද්දි වීඩියෝ එඩිට් කරද්දි වේගය වැඩි කරලා දාන්න. ඒක ලොකු දෙයක් නෙමෙයි. එහෙම තමයි වෙන්නේ. ඉතින් අර පනින කෙනාට ඔක ලොකු දෙයක් මේ නිශ්චල පොළොවක පනිනවා වගේ අපිට තමයි ආයෙත් එහා පැත්තට පනින්න නැති. මේ ප්‍රවේගය සමාන නම් සාපේක්ෂ ප්‍රවේග බිඳුව. සාපේක්ෂ ප්‍රවේග බිඳුව කියන්නේ මෙයාට සාපේක්ෂව පැත්තෙක් කෙනා චලනය වෙන්නේ නැහැ. අන්න ඒ විදිහ. ඊට මතක තියාගන්න කොහොම වුණත් වස්තු එකම දිශාවට යනකොට ප්‍රවේග අඩු වෙලා තියෙනවා. හැබැයි බැරි වෙලා හරි මේ කෝච්චිය හිතන්න මේ පැත්තේ ට්‍රේන් එක යනවා 2ms එකකින් එහා පැත්තේ ට්‍රේන් එකක් යනවා 2ms එකකින්. හැබැයි අපේ ට්‍රේන් එක යන්නේ දකුණට එහා පැත්තේ ට්‍රේන් එක යන්නේ වමට උනොත් මේ පැත්තෙන් නම් එහා පැත්තට පැනලා ඉවරයි. පැන්න ගම වැටෙනවා. ඇයි එතකොට අපි මෙහාට යනකොට අර තව දෙකකින් මෙහාට එනවා. එයාට එකතු වෙලා ඇත්තටම තියෙන්නේ. එතකොට පනින්න බෑ කවදාවත්. එකම පැත්තට සාපේක්ෂ ප්‍රවේගය එකම පැත්තට යනකොට සාපේක්ෂ චලිතයේදී ප්‍රවේගය එකතු වෙලා නේ ප්‍රවේගය අඩු වෙලා පේනවා. විරුද්ධ පැත්තට යද්දී ඇත්තටම එකතු වෙලා පේනවා. උදාහරණ මතක ඇති දැන් එක ට්‍රේන් එකේ ඉඳන් ඕගොල්ලෝ ට්‍රේන් එකේ යනකොට තව ට්‍රේන් එකක් දිහා බලනකොට මෙහෙම ට්‍රේන් එක ටක් ගාලා පහු වෙනවා. මෙහෙම දෙපැත්තට මාරු වෙනකොට පේන්නවත් නෑ එහා පැත්තේ ට්‍රේන් එකේ ඉන්න මිනිස්සුම හොයන්නත් බෑ. ඒකට හේතුව ප්‍රවේගය එකතු වෙලා පේන්නේ. විරුද්ධ දිශාවලට යනකොට ප්‍රවේගය එකතු වෙලා පේන්නේ. එකම දිශාවට යනකොට ප්‍රවේගය අඩු වෙලා පේන්නේ. හරියටම සමානවත් මේ පැත්තේ ඉන්න එක්කලා එහා පැත්ත දිගටම පිළිපිනී මේ විදිහටම යනවා. නිශ්චලයි කියලා පේන්නේ. උදාහරණයක් විදිහට දැන් ට්‍රේන් එකක් දිහා තව ට්‍රේන් එකක් දිහා බැලුවොත් එහෙම මුකුත් පේන්නේ ආවට ඕගොල්ලන්ට මුකුත් තාවට පේන්නේ නැහැ. ඒක විතරයි පේන්නේ. සමහර වෙලාවට ඕගොල්ලන්ට පේනවා එක ට්‍රේන් එකක් නවත්තලා අනිත් ට්‍රේන් එක යනවා ඉස්සරහට. ඔයාට ඉතින් ඔයාගේ ට්‍රේන් එක යනවා. ඒ වුණාට යන්නේ අනිත් එක. මොකද ට්‍රේන් දෙක දිහා බලනකොට එක ඉඳන් අනිත් එක දිහා බලනකොට ඒක විතරයි පේන්නේ වටේට අවකාශය පේන්නේ නැහැ. වටේට ගස් කොළන් පේන්නේත් නැහැ. එහෙම ගස් කොළන් පේන්නේ නැති වුණාම ඔයාට හිතා ගන්න බෑ මොන ට්‍රේන් එකද යන්නේ කියලා. ඇයි වටේට සාපේක්ෂව නෙවෙයි බලන්නේ. ඔයා බලන්නේ අර ට්‍රේන් එකට සාපේක්ෂව. ඔයාට වටේ පේන්නේ නැහැ. ඔයා බලන්නේ කෙලින්ම අර ට්‍රේන් එක දිහා. මෙහෙම ජනේටර් ට්‍රේන් එක දිහා බැලුවොත් ඔයාට පේන්නේ ඒක විතරයි. මොකද ඒකෙන් එහා පැත්ත පේන්නේත් නැහැ. එතකොට අර ට්‍රේන් එක යනකොට ඔයාගේ ට්‍රේන් එක නවත්තලා තිබ්බත් ඔයාට පේන්නේ ඔයාගේ ට්‍රේන් එක යනවා අර ට්‍රේන් එක පහු වෙනවා. සමහර වෙලාවට ඒ ට්‍රේන් එක ගියාම තේරෙනවා මගේ ට්‍රේන් එක නැවතිලා අරක ඉස්සරහට ගිහිල්ලා තියෙනවා කියලා. අන්න සාපේක්ෂ චලිතය. ඔය අත්ින්දලා බලන්න. හැබැයි එහෙම පේන්නේ ඔයා ගස් කොළන් දිහා බලන්නේ නැති ඉන්නවා. ඒ ට්‍රේන් එකම දිහා බලන්න මේ පැත්ත බැලුවොත් තේරෙනවා ඔයා
ඔයාලා ට්‍රේන් එක නැවතිලා ගන්න. ඒක දිහා බලන් ඉඳියොත් ඔයා දැනගන්නවා ඔයාට හොයන්නත් බෑ මොන ට්‍රේන් එකද යන්නේ කියලා. ඔයාට හිතෙන්නම ආවේ ට්‍රේන් එක. අන්න ඒ වගේ. ඒ තමයි සාපේක්ෂ ශක්තිය. කොහොමද කියන්නේ? වස්තු එකම දිශාවට ගමන් කරන විට සාපේක්ෂ චලිතයේදී ප්‍රවේග අඩු වී පෙනේ. ඒක මාකරකින් highlight කරගන්න. ප්‍රවේග අඩු වී පෙනේ. ඒක මාකරකින් highlight කරගන්න. ප්‍රවේග අඩු වී පෙනේ. දැන් පුතාලා මේ තියරම් එක දෙතුන් පාරක් ලියන්න ඕනේ. ඒකට තමයි කොළුවට එන්නේ. ඊට පස්සේ තමයි කෙටි ක්‍රමේ බලන්න. right අපි තා එක්සැම්පල් එකක් කරමු. x යනවා මේ පැත්තට 2m ශ්‍රේණිය. y යනවා මේ පැත්තට 3m ශ්‍රේණිය. මේ y. එහෙනම් පුතාලා කෙලින්ම සාපේක්ෂ චලිතවලදී අර දිගට අර තියරම් එකෙන්ම යනවා. තියරම් එක යනකොට කියන නීතියක් නැහැ. ඒ වුණාට මේව දැනගන්න ඕන. ප්‍රසාරණය කරද්දී අවශ්‍යයි. නැතුව බෑ. ඒක නිසා ඕනෙමයි මේක. ඕනෙමයි. මේ තියෙන පොළොවට සාපේක්ෂ x ගේ ප්‍රවේගය. මේ පැත්තට 2යි. පොළොවට සාපේක්ෂ x ගේ ප්‍රවේගය. ඊළඟට මේ තියෙන්නේ පොළොවට සාපේක්ෂ y ගේ ප්‍රවේගය. ඒක මේ පැත්තට 3යි. right. දැන් මොගොල්ලෝ මෙහෙම කරන්න. x ට y ව පේන හැටි. ලියන්න. නිකන් නෝට් එක ලියද්දි ලියන්න. x ට y ව පේන ආකාරය. x ට y ව පේන ආකාරය. එනම් x ට සාපේක්ෂ y ප්‍රවේගය. එනම් x ට සාපේක්ෂ y ප්‍රවේගය. x ට සාපේක්ෂ y ගේ ප්‍රවේගය. x ට සාපේක්ෂ y ගේ ප්‍රවේගය. right. එහෙමනම් x ට සාපේක්ෂ y ප්‍රවේගය ප්‍රසාරණය කරන්න. මේ x සාපේක්ෂ y ප්‍රවේගය. හැමතිස්සෙම මේ ප්‍රවේගය අයිති ළඟ තියෙන එක නේද? y ගේ ප්‍රවේගය, y ගේ ප්‍රවේගය. මේ තියෙන x ට සාපේක්ෂව y ගේ ප්‍රවේගය. x සාපේක්ෂව y ගේ ප්‍රවේගය. ප්‍රසාරණය කරද්දී පොළොව දාන්න මැද. පටන් ගන්න y වලින් ඉවර කරන්නේ x වලින්. මැද දාන්න පොළොව. දැන් පොළොවම දාන්න ඕනේ වෙන වස්තුවක් වුණත් දාන්න පුළුවන්. xy වස්තු දෙක චලනය වෙනකොට z කියලා තව කෙනෙක් කියා කියනවා. ඒතර මෙතන පොළොව දාන්න නැතුව z දාන්න පුළුවන්. ඕන එකක් නෙවෙයි දාන්න පුළුවන් සාපේක්ෂයි. right. එහෙනම් මේ දෙක ආදේශ කළා හොයන්න. පොළොවට සාපේක්ෂව y ප්‍රවේගය මේ පැත්තට 3යි. මේ තියෙන x සාපේක්ෂව පොළොවට සාපේක්ෂව x යන්නේ මේ පැත්තට 2යි. x සාපේක්ෂව පොළොව යන්නේ මේ පැත්තට 2යි. එහෙනම් මේ පැත්තට 5යි. උත්තරේ මේ පැත්තට 5යි. මෙන්න x සාපේක්ෂව y ප්‍රවේගය. right. අනිවාර්යයෙන් මේ දෙවිදියම ඕනේ. දෙවිදියම ඕනේ. මොකද කෙටි ක්‍රමේ හොඳට දැනගෙන ඉන්න එක තමයි ලේස් ක්‍රමේ. ඒ වුණාට ඔය මේ ක්‍රමෙත් අනිවාර්යෙන් දැනගන්න ඕනේ. මොකද සමහර වෙලාවට ඒගොල්ලෝ අංකණයෙන් මේව දේවල් දෙන්න පුළුවන්. අපි මේක දැනගෙන ඉන්න ඕනේ. අපි ඊට පස්සේ මේක කෙටි ක්‍රමයෙන් හදලා දාමු. බලන්න විරුද්ධ දිශාවට යනකොට ප්‍රවේගයක් අපිට අපින්නේ 2යි 3යි 5යි කියලා පේන්නේ. හරි මේ කෙටි ක්‍රමයෙන් බලමු. කෙටි ක්‍රමයෙන් හදනකොට ඔයගොල්ලෝ මේවා මුකුත් ඕනේ නැහැ. අපි කිව්වේ x සාපේක්ෂවයි x ට සාපේක්ෂව y ප්‍රවේගය. කොහොමද ලියන්නේ? x ට සාපේක්ෂව y කියන්නේ x නවත්තන්න කියන්නේ. එහෙනම් x නවත්තන්න. ටයර් තමයි නවත්තන්න. x ට සාපේක්ෂව y ප්‍රවේගය. ඒතර x ට සාපේක්ෂයි කියන්නේ ටයර් තමයි නවත්තන්න x නවත්තන්න. x නවත්තන්න මේ පැත්තට දෙකක් තියෙනවා. ඒ දුන්නු එක්කෙනත් එක්ක මෙයා බලන්න. ඒ දුන්නු එක්කෙනත් එක්කමයි මෙයා බලන්න.
ඔන්න x සාපේක්ෂ කරන්න x නවත්තන්න දුන්න දෙකක්. ඒ දුන්නු එකත් එක්ක මෙයා බලන්න. මේ පැත්තට 2යි මේ පැත්තට 3යි. එතකොට එන්නේ මේ පැත්තට 5යි. අන්න එහෙමයි කෙටි ක්‍රමයෙන්ම යන්නේ. හැම තිස්සෙම ටයන්න නිශ්චල කරන්න. ටයන්න නිශ්චල කරලා ටයන්න දිගේ තමයි යන්නේ. ටයන්න නිශ්චල කරන්න. එතකොට එනවා x සාපේක්ෂව y ප්‍රවේගය කියන්නේ. right. දැන් ඒක නිසා ඊළඟට ලියන්න මොකක්ද අපි මේ කෙරුවේ කියලා. ඔන්න දැන් එකම දිශාවට යනකොට සාපේක්ෂ චලිතයේදී ප්‍රවේගය අඩු වෙලා පේන්නේ. විරුද්ධ දිශාවට යනකොට සාපේක්ෂ චලිතයේදී ප්‍රවේගය එකතු වෙලා පේන්නේ. එහෙනම් ඒක ලියන්න. විරුද්ධ දිශාවට ගමන් කරන විට සාපේක්ෂ චලිතයේදී ප්‍රවේගය එකතු වී පෙනේ. විරුද්ධ දිශාවට ගමන් කරන විට සාපේක්ෂ චලිතයේදී ප්‍රවේගය එකතු වී පෙනේ. දැන් පුතාලා කරන්නේ මොකක්ද? පුතාලා කරන්නේ මෙන්න මේක. ඕගොල්ලෝ ඉස්සෙල්ලා දැන් මම මේ කියපු දේවල් එක්සැම්පල් එක කරද්දී වීඩියෝ එක ස්ටොප් කරලා ඒවා ලියන්න. සාපේක්ෂ ප්‍රවේග මූලධර්මයේ 4-5 පාරක් තනියම ලියන්න. නිකන් a ට සාපේක්ෂව b, x සාපේක්ෂව y, p ට සාපේක්ෂව q, ඊට පස්සේ p ට සාපේක්ෂව z තා බැඳලා p එකක් ගන්න. ඒ කියන්නේ මෙන්න මෙහෙම. අපි හිතමු x y z තුන් දෙනෙක් ඉන්නවා කියලා. ඕන අවලට මෙහෙම ලියන්න පුළුවන්. x සාපේක්ෂව අපි යමු x සාපේක්ෂව y පටන් ගන්න y වලින් ඉවර කරන්නේ x වලින්. තා z ඉන්නවා නම් මැදට z දාන්න. ඕගොල්ලන්ට දැන් තවන පොළොවද අරගෙන පොළොවක් දාන්න පුළුවන් මෙතන. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා මේ සාපේක්ෂ ප්‍රවේග මූලධර්මයේ ඕන රාමුවක් කරගෙන ලියන්න පුළුවන් කියන එකයි මම මේ කියන්නේ. ඉතින් දැන් ඕගොල්ලෝ ගෙදරදී ඉස්සෙල්ලා මේක ප්‍රැක්ටිස් කරන්න. සාපේක්ෂ ප්‍රවේග මූලධර්ම. මොකද ත්වරණය ලියන්නේ කොහොමද? ඊට පස්සේ අර මම කියලා දුන්න කෙටි ප්‍රවේග ක්‍රමය භාවිත කරන්න. මොකද දැන් මේකෙන් ඊට පස්සේ අපි s = ut දන භාගයට වර්ගය දාලා ගණන් හදනවා රේඛී චලිතය. එතකොට ඒවා ලොකු දේවල් නෙමෙයි. ඒවා හරිම ලේසි දේවල්. සාපේක්ෂ ප්‍රවේගය අගේ දාගන්න විතරයි තියෙන ප්‍රවේගයට එච්චරයි. ඊට පස්සේ නිකන් සමීකරණය ලියන්න විතරයි තියෙන්නේ. ඒ නිසා ඉස්සෙල්ලම සාපේක්ෂ ප්‍රවේග මූලධර්මය කියලා ඔයාලට හොඳට පේන තැනක ලියලා තියන්න. ඒක දෙතුන් පාරක් ප්‍රැක්ටිස් කරන්න. 4 පාරක් 5 පාරක් ප්‍රැක්ටිස් කරන්න. ඊට පස්සේ මම කියපු කෙටි ක්‍රමය අනිවාර්යෙන් මේ නෝට් එක හදලා අදනවත් එක්ක ප්‍රැක්ටිස් කරන්න. ඊළඟ වීඩියෝ එකේදී මේකේ ගණන් හදන හැටි කියන්නම්. මේකේ ගණන් හදද්දී හරිම ලේසි, පොඩ්ඩක්වත් පැටලෙන්නේ නැහැ. එකම දිශාවට යද්දී ප්‍රවේගය අඩු වෙනවා. ප්‍රතිවිරුද්ධ දිශාවට යනකොට ප්‍රවේගය එකතු වෙනවා කියන අදහස තියාගෙන ඉන්න. එතනින් තමයි ත්වරණවලටත් එහෙමයි, විස්ථාපනයටත් එහෙමයි. එකම පැත්තට යද්දී එක්ක වෙනවා විරුද්ධ දිශාවට යද්දී. එකම පැත්තට යද්දී අඩු වෙලා පේනවා විරුද්ධ දිශාවට යද්දී එකතු වෙලා පේනවා. ඒ අදහසම තියාගෙන ඉන්න. ඒකෙන් තමයි ඉස්සරහට ගණන් වලට අපි යන්නේ. රයිට්. අපි ඊළඟ වීඩියෝ ක්ලිප් එකේ මේකේ ගණන් හදන හැටි බලමු. පුතාලා මේ නෝට් එක